කාලය තුල ඔබ වහන්සේ අපව පවිත්‍ර කරන සංස්කෘතිය ඔබ වහන්සේ අපව සේදුවන සංස්කෘතිය මගේ පියාණන් වහන්සේ මගේ තාත්තේ සුද්ධකමට පාදාන සද්දාවදී පටන් ස්වාමීනි සුද්ධකමේ අලංකාරය වහන්සේ දකින මිනිස මගේ දෙවියන් වහන්සේ අපව පවිත්‍ර කොට අදාසි පවිත්‍ර තෝල් මුඛ ඇතුළු ස්වාමීන් වහන්සේ නමස්කාර කරට අපට ආශිර්වාද කළ මැනව යාපතු පියාණනි පවිත්‍ර සිතකින් පවිත්‍ර අතුලාන්තකින් ඔබ වහන්සේ නමස්කාර කරන්න අපේ සුදුසුකම් කළ මැනව මගේ පියාණන් වහන්සේ අපේ ජීවිත වෙනස් කළ මැනව ජීවිත වෙනස් කළ මැනව ඔබ වහන්සේ විරුද්ධ පව් ලොකුන පිස අපේ සිත් ශක්තිමත් කළ මැනව අපි අවදි කර මැනව තාත්තු ඔබ වහන්සේ වචනේ ධාරණය කරගෙන මගේ දාස්සේ අතුලාන්තේ ගබඩා කරගෙන ස්වාමීන් වහන්සේ පාපයෙන් වැළකී මගේ දෙවියන් වහන්සේ පාපයට ද්වේෂී සිත් කරමින් ස්වාමීන් වහන්සේ නපුර යහපතින් පරාද කරමින් අපේ ජීවිත වෙන ඔබ වහන්සේ අපට ආශිර්වාද කළ මැනව ආශිර්වාද කළ මැනව ආශිර්වාද කළ මැනව අපේ ජීවිත වෙනස් කළ මැනව මගේ දෙවියන් වහන්සේ සේදුව වෙනව ස්වාමීනි සේදුව වෙනව ස්වාමීනි සෝදන්න මගේ දෙවියන් වහන්සේ සෝදන්න මගේ ස්වාමීනි සෝදන්න
प्यारणी मगे दिव्या नहस उपवासी की उपवासी के दरवाजा में ताप स्वामी आत्म हरिना हो मूलवती अटहत कमी उपवासी लगट एवला पशु देवेन सिरगट ताप उपवासी आशीर्वाद करने सा स्तुति मगे दिव्या नहस स्वामी उपवासी दी अपने पाप उपवासी दी किया देना स्वामी ये पाप ताते समाधि दे उपवासी में उदे विश्वास तो धर्मिष्ठ मन इक्वेनी सा स्तुति अपने पाप उपवासी किया देना स्वामी नाथ सिर अधर्मिष्ठ का दिन ताते स्वामी नहस उपवासी ताते स्वामी नाथ विरोध कर पवित्र अटलांटिक एतो मगे दिव्या नहस धार्मिक कपड़े विनाश करने सा स्तुति उपवास से आपको उपकार करने सा स्तुति ओबड़ स्तुति मगे दिव्या नहस ओबाय पे दिव्या नहस ओबाय पे स्वामी नहस उपवास से आप आत्महरि ना उठाने मुकरन ना उतार नहस ओबाय पे सदा काल का स्वामी नहस ओबड़ स्तुति वा मगे दिव्या नहस ओबड़ प्रसन्न साय वा मगे दिव्या नहस ओ यहाँ पर स्वामी सर्व बलदार दिव्या नहस सर्व पराक्रम स्वामी बड़े स्तुति वा मगे दिव्या नहस ओ बड़ी स्तुति अपनी जीवन के लिए सब याद करना स्वामी नहस Ram
වහන්සේ කැමැත්ත අපේ ජීවිතේ තුල වෙනස් ස්වාමීන් මගේ තාත්තු වහන්සේ වාක්‍යයේ ලිපි ආරේ නම් පෝෂණය කර පස්වාලේ ශක්තිමත් කර ස්වාමීන් වහන්සේ සුද්ධ සභාව තුල සම්පූර්ණ කරනවා. ඕ වහන්සේ කැමැත්ත අපේ ඉදිරියට කරනවා. අපි කැමැත්ත නෝ ස්වාමීන් අපේ මාර්ගයේ ස්වාමීන් අපේ යෝජනා නොවේ. ඔබ වහන්සේ කැමැත්ත සැලැස්ම මාර්ග යෝජනා අපේ ජීවිතයේ දුන්නේ මිනිස්සුගේ ස්වාමීන් අපි ඔබ වහන්සේට බාර දෙනවා ස්වාමීන්. ඔබයි අපේ ජීවිත හසුරන්නේ. ඔබයි අපේ පාලකයා ස්වාමීන්. ඔබයි අපේ ශක්තිය. ඔබයි අපේ බලය. ඔබයි අපේ ජීවනයේ තාත්‍ය අපේ සියල්ල ස්වාමීන් ඔබට ස්තුති වේවා. ඔබට ප්‍රශංසා වේවා. මහෞතුම කියන්නේ ඔබට ගෞරව වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ස්තුති මගේ දෙවියන් වහන්සේ. මගේ දෙවියන් වහන්සේ වහන්සේ දවස් පොත අපේ තාත්තේ ශක්තිමත් කොට ස්ථීර කොට වහන්සේ බීරෝ නිසා ස්තුති. ආකි ස්වාමීන් වහන්සේ අපේ මග පෙරණ නිසා ස්තුති. ඔබ වහන්සේගේ ආශිර්වාද අපේ උතුරා වෙන නිසා ස්තුති. මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති. අපගේ අතුලාන්තයේ රජකම් කලමෙනව. අපගේ අතුලාන්තයේ රජකම් කලමෙනව. ඔබ වහන්සේගේ පාවර බලෙන් අපව හික්මුව වෙනව. ඔබ වහන්සේගේ ජයස්ස කැමැත්ත අපි නිදුක වෙනව. වැරදි මාර්ගයට යාමට සම්පූර්ණ නොතබාගත් අපගේ මාර්ග තාත්ති ස්වාමීන් වහන්සේ මාර්ගමත ගෙන ගිය වෙනව. අපව රැකවල් කලමෙනව. ස්ථීර පිටත් දුන වෙනව. අලු සාත්‍යයක් අපට දාගෙන දුන වෙනව. අලු සිතක් ලැබුව වෙනව තාත්තේ. ඔබ වහන්සේ දකින්න අතුලාන්තයක් අන්තර ලැබුව වෙනව. ඔබ වහන්සේ හඬට ඇහුම්කන් දෙනවා අතුලාන්තය දුන වෙනව මගේ පියාණනි. ඔබට ස්තුතියි මගේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි.
වහන්සේ අභිමුතුල ගමන් කරන දෙතේ කරුණාව නිසා ස්තුතියි. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. ආත්මික සමයක මින් වහන්සේගේ තුල ගමන් කරන්න අපට මඟ පෙන්වන්න අපට මඟ පෙන්වන්න නිසා ඔබට ස්තුතියි මගේ විද්‍යාවනි. ඔබට ප්‍රශංසා වේවා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. අපි වහන්සේගේ අභිමුඛයේ යහපත් නමස්කාර කාලයක් ගත කිරීම නිසා උන්වහන්සේට මුල් මහදෙවියන් ස්තුතිවන්ත වෙමු. ස්තුතියි ස්වාමිනී. ස්වාමී මගේ ආදර දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ මේ දැසන අපට මඟ පෙන්වමින් මේ නමස්කාර කාලයේ යහපත් අන්දමින් කරගෙන යාමට ඔබ වහන්සේ අපත් සමග සිටින නිසා ස්තුතියි. සියමාන අපමාදී ක්‍රියා කරන නිසා ස්තුතියි දාතේ. ඔබ වහන්සේ සියලු ගෞරවය මහිමය ඔබටයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි අපගේ හදවත් එක්තැන් කරගෙන උන්වහන්සේගේ අද දවසේ පණිවිඩය සඳහා සූදානම් වෙමු. අපි උන්වහන්සේගේ මේ බලවත් වූ ජීවමාන වූ වචනය උන්වහන්සේට බාර කරමින් උන්වහන්සේගේ යටහත් දාසය උන්වහන්සේට බාර කරමින් මේ වචනය අපට අපගේ අතුලාන්තයට ලබා ගැනීමට අපට කරුණාව දෙන වෙන උන්වහන්සේගෙන් අයත් සිටිමු. ආදරවන්ත ශුද්ධ ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ජීවමාන වචනේ බාර කරගෙන යන පියාණන් වහන්සේ, ඔබ වහන්සේගේ වචනේ ගෙනෙන්නා වූ ඔබ වහන්සේගේ දාසය ඔබ වහන්සේට බාර කරනවා. පියාණනි, ඔහු තුල ඔහු අඩුවී ඔබ වහන්සේ වැඩි වූ මැනව. ස්වාමිනී, ඔහුගේ මුකතල් ස්පර්ශ කරමින් ස්වාමීන් වහන්සේ වහන්සේගේ ජීවමාන වූ වචනය අද දවසේ අපට නිදහස් කළ මැනව පියාණනි. ස්වාමිනී, අපගේ හදවත් පිළියෙල කරගනිමින් අපට මුර්තු මොලොක් හදවතක් දුර මැනව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ජීවමාන වචනය තුලාන්තයට ලබා ගනිමින් ඒ අනුව අපගේ ජීවිත ගොඩනගා ගැනීමට වහන්සේ අපට ආශිර්වාද කළ මැනව. ස්වාමිනේ, වහන්සේගේ වචනය ගෙනෙනා වූ ඔබ වහන්සේගේ දාසය ඔබ වහන්සේට බාර කරනවා, යටත් කරනවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම නාමයට ප්‍රශංසා වේවා. අද දවසේත් අපට සබත් දවසේ උන්වහන්සේගේ අභිමුඛයේ රැස් වෙන දුන්නා වූ කරුණාව නිසා අපි උන්වහන්සේට ස්තුති කරමු. අද දවසේත් අපි උන්වහන්සේගේ අභිමුඛයේ සිට ආත්මයෙන් සහ සැබෑකම නමස්කාර කරමින් උන්වහන්සේ එබඳු අයන සොයනවා. ආත්මයෙන් සහ සැබෑ කරන සමින් නමස්කාර කරන සෙනෙහි උන්වහන්සේ සොයන බැවින් අපි උන්වහන්සේගේ වචනට අනුව උන්වහන්සේ ඉදිරියේ මේ සබත් දවසේ සුද්ධ කොට පවත්වන පිණිස රැස් වෙලා අද දවසේ ආත්මයෙන් සහ සැබෑකම නමස්කාර කරන උන්වහන්සේ දුන්න කරුණාව නිසා ස්තුති කරමු. අද දවසේ වගේ ප්‍රේමණීය අම්මේ තාත්තේ දුව දරුවනි, සෙනෙහවන්ත දුව දරුවනි, අපි උන්වහන්සේගේ වචනයට හැරෙමු. උන්වහන්සේගේ වචනය අපේ ආත්මයට ආලෝකයක්, පෝෂණයක්. උන්වහන්සේගේ වචන අපේ පාදයන්ට පහනක් මාවතට එළියා. අපේ ජීවිතේ උන්වහන්සේගේ වචන ලැබෙනවා නම් අපේ ජීවිත ආලෝකමත් වෙන්න යනවා. අපේ ජීවිත ශක්තිමත් වෙන්න යනවා. ඉන්න ස්ථානයේ තාත් ඉහළට ගමන් කරන්නට යනවා. උන්වහන්සේගේ වචනේ අල්ලගන්නට අහස පොළොව පහ වුණත් උන්වහන්සේගේ වචනේ කියනවා සදාකාලට පවතිනවා කියලා. ඒ වචනේ ජීවමානයි. අද දවසේත් අපි උන්වහන්සේගේ අභිමුඛය තුල බලන්න යනවා. අද දවසේ එබ්‍රේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය අපි කියමු. මක්නිසාද කාලේ ප්‍රකාරයට නුඹලා ගුරුවරයව සිටින්නට යුතුව තිබියදී
දෙවියන් වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමක විසින් නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. නුඹලා දැඩි ආහාර නොව කිරි ඕනෑ කරන අයව සිටින්නෝය. ආමේන්. ආමේන්. සදාකාලික දීවමාන ස්වාමිනී අබ්බා තාත්තේ ඔබ වහන්සේගේ පවිත්‍ර වූ සුදු වචනය අද දවසේ මම බාර කරනවා ස්වාමිනී. මගේ දෙවි පියාණනි ඔබ වහන්සේගේ දරුවෝ මේ වචනේ කරුණ ස්වාමීන් වහන්සේ බාධාවක් වී නොපැකිලෙන පිණිස ස්වාමිනී මේ වචනය අසලා තාත්තේ තමගේ ඉන්න ස්ථානයේ නැගිටින පිණිස නැගිට බැබලෙන පිණිස ඔබ වහන්සේ බලාපොරොත්තු වෙනා වූ මේ මහත් සේවය කරන පිණිස මේ දරුවන්ව ශක්තිමත් කළ මැනව. සුදාස්කනාස ඔබයි සභාවේ ගුරුවරයා ඔබයි වාරකරු අද දවසේ මේ දරුවන්ගේ අතුලාන්තයට මේ වචනේ ගෙන ගිය මැනව මුද්‍රා කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛයේ වාඩි වෙමු. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවා දරුවනි මේ හේබ්‍රේය පොත පවුල්තුමා ලියලා තියෙන්නේ ලෝකේ පුරා විසිර සිටිනා වූ යුදෙවරුන්ටයි. මේ හේබ්‍රේය පොත ලියලා තියෙන්නේ පවුල්තුමා විසින් ලියලා තියෙන්නේ මේක අරමුණ ලෝකේ පුරා විසිර සිටිනා වූ යුදෙවරුන්ටයි. ඒ වගේම ක්‍රිස්තියානි දරුවන්ටයි. අපි මේකේ එක කොටසක් අපි බැලුවා. අපි මේ වචනය තුලින් අපි මේ මොහොතේ සිතමු අපි අසන්නට ලැබුණු සුභාරංචියකින් අහක් වෙලා ඒයින් පිටතර නොවන පිණිසත් ඇසුවා වූ සුභාරංචියෙන් අපි අහක්ව නොවන පිණිසත් එමෙන්ම වඩා ඕනෑකමින් එය සැලකිය යුතු බවටත් ඇසුවා වූ සුභාරංචියෙන් අහක්ව නොවන පිණිසත් ඒ වඩා ඕනෑකමින් සැලකිය යුතු බවත් ලබාගත් දේ අත් නොහරා ගන්නා බවට මේ පාවුලතුමා හේබ්‍රේය පොතේ වර්තමාන සභාවට කතා කරමින් සිටිනවා. එදා යුදෙව්වරු උන්වහන්සේ පිළිගත්තේ නැහැ. බොහෝ පිරිසක් පිළිගත්තේ නැහැ. ඇයි? උන්වහන්සේ මෙසියස් වහන්සේ පිළිගන්න බොහෝ අයට බැරි වුණා. උන්ගේ තමන්ගේ පංචේන්ද්‍රියට දැනෙන හැඟෙන විදිහට ඔවුන් යේසුස් වහන්සේ කවුද කියලා ඒ පාර්සිවරු සද්දීසිවරු ලියන්නෝ ප්‍රකාශ කළා. උන්වහන්සේගේ මරණයත් එක්කම උන්වහන්සේගේ මලුන්ගේ නැගිටීමත් එක්කම ශුද්ධාත්මනාසයේ වැగిරීම දවස් 50කට පස්සේ උන්වහන්සේ මේ පොළවේ දවස් 40ක් උන්වහන්සේ ගෝලයාත් එක්ක සිටියා. සවියොත් උන්වහන්සේගේ වැగిරීම දවසේ පෙන්තකොස්ත දවසේ ක්‍රියාදේවි පරිච්ඡේදයේ උන්වහන්සේගේ ශුද්ධාත්මනාසය ලැබුවම ඔවුන් මත ඒ බලය ආලේප නිදහස් වුණාම ඔවුන් ප්‍රකාශ කරන්න ගත්තා පාවුලතුමා පේතුරුතුමාලා යොහාන්ලා ඒකට පාවුලතුමා හිටියේ නෑ පේත්‍රස්ලා යොහාන්ලා මේ ගෝලයෝ යේසුස් වහන්සේ දිව්‍යන් වහන්සේ එහෙම නැත්නම් මෙසියස් වහන්සේ කියලා පැමිණෙන හිටියු තරන් වහන්සේ කියලා ඔවුන්ට ආරංචි වෙනවා අර ඊශ්‍රායලයේ කුරුසිය යනකසලා මරපු යේසුස් වහන්සේ කොහොමද මෙසියස් වහන්සේ කියලා කියන්නේ විවිධ රටවල යුදෙව්වරු මුමුණට පටන් ගත්තා. ඒ නිසා පාවුලතුමා මෙලීම ලෝකේ පුරා විසිර සිටිනා වූ හීබ්‍රු මිනිසයන්ට එහෙම නැත්නම් යුද සේනකට ලියනවා. නමුත් මේ තුල ආත්මික අර්ථයක් අපට අදවස් කතා කරනවා. අපි දන්නවා උන්වහන්සේගේ රාජ්‍යයට අන්‍ය ජාති සේනක එකතු වුණා. කාලයත් එක්කම විවිධ ජාතීන් එකතු වුණා. ඒ කාලේ මේ ඇදහිීමට විරුද්ධව මේ ගමන් කරන ගමනට විරුද්ධව විවිධ වැරදි ගැනීම එක්කම වැරදි චාරිත්‍ර වාරිත් එක්ක සභාව ඇතුළේ රින්ගන්නට ඒ වගේ විවිධ ස්ථානවල කතා කරන්නත් පටන් ගත්තා. මේ වර්තමානයේ වගේ අපි හේබ්‍රේය 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය අපි බැලුවොත් ඒ වගේම 12 වෙනි පදය බැලුවොත් අපිට මේ තුලින් යම් කාරණාවක් අපිට කතා කරනවා. හේබ්‍රේය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා මේ අපරීක්ෂාකාරී භාවයේ ඇතිවෙනා වූ ගැටලු අපරීක්ෂාකාරී භාවයේ පරීක්ෂාකාරී නෑ. ඒලා වශයෙන්ට ප්‍රමුඛ ස්ථානයක් දුන්නේ නෑ. ඒලා වශයෙන්ට අවධානය තියාගත්තේ නෑ. ඒ නිසා ඒලට
බොහෝ ගැටලු ඇති වුණා. ඒ වගේම සමස්ත ක්‍රිස්තියානි සභාවටත් මෙවන් ගැටලු ඇති වෙනවා. ඒ නිසා අපි දකිනවා හෙබ්‍රේය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය. බොහෝ කාරණාවන්. ඇයි මේ යේසුස් වහන්සේගේ පූජාව, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව, යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ බව, උන්වහන්සේ මුළු ලෝකෙම ගලුම්කාරය බව, බොහෝ කාරණාවන් මනුෂ්‍යයන්ට කියන්න පුළුවන් කම ලැබුණත් මේ සුද්ධ ලියවිල්ලේ ප්‍රකාරයට බොහෝ කාරණා තේරුම් කරලා දුන්නත් නමුත් නුඹලා ඇසීමට මැලිව සිටින බැවින් මොකද්ද? ඇසීමට මැලිව සිටින බැවින්, ඇසීමට මැලිව සිටින බැවින් මේ කන් දෙක යොමු කරන්නේ නැහැ දේ වචනයට. දේ වචනේ තුලින් මිනිස්යාගේ අතුලාන්තයට ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අතුලාන්තේ ප්‍රතිස්ථාපනය වෙන්න වෙනස් වෙන්න පිළිදීමට මිනිස්සෙක් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඇසීමට මැලිකම දේ වචනට බාධාවක් වෙලා තියෙනවා. ඇසීමට මැලිවීම දේ වචනයට බාධාවක් කියලා තියෙන නිසා ඒක මිනිස්යන්ට තේරුම් කරලා දෙන්න බැහැ කියලා මේ පෞල් කුමා කියන එක අමාරු කාර්යයක් කියලා කියනවා. මගේ සිනේවන්ත අම්මේ තාත්තේ මම ඔබට කියන්නම් යේසුස් සංසිද්ධිය තුළ යේසුස් වහන්සේ ගැන හරි අවබෝධයකින් බොහෝ මිනිස්සු හිටියේ නැහැ. යේසුස් වහන්සේ ගැන යුදෙව් සෙනග එහෙම නැත්නම් යුදෙව්වරු හරි අවබෝධයකින් අවධානයකින් සිටියේ නැහැ. මේකට හේතුව තමයි වැරදි තොරතුරු තමන් ආග්‍රහණය කර ගැනීම. වැරදි තොරතුරු තමන් රැස් කර ගැනීම. එක එක්කෙනාට පුළුවන්කම තියෙනවා දැකීමෙන් විවිධ තොරතුරු රැස් කර ගන්නට, ඇසීමෙන් විවිධ තොරතුරු රැස් කරන්නට. සැබෑවුම් එළිදරව් ආවම ඒ තියෙන ස්වභාවය වෙනස් වෙන්න ඕන මිනිස්සෙකගේ. නමුත් තමන්ගේ සිතින් උපකල්පනය කරලා, තමන්ගේ සිතින් තීරණය කරගෙන විවිධ තොරතුරු තමන්ගේ ඇසට දකින ආකාරයෙන් රැස් කරනවා නම් ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න දෙයක් නෙමෙයි. ඒක වැරදි සාගත දෙයක්. ඒ නිසා මේක මිනිස්යන්ට නිවැරදි කරන්න අමාරුයි කියලා කියනවා. තේරුම් කරලා දෙන්න අමාරුයි කියලා කියනවා. ඇයි? ඔවුන්ගේ ජීවිතේ ඇසීමට මැලි වෙලා තියෙනවා. ඔවුන් දැකීමට මැලි වෙලා තියෙන හරි දේ කන් දෙකට ලබා ගැනීමට, ඒ වචනේ ලබා ගැනීමට ඔවුන් මැලි වුණාම ඔවුන්ට මෙවැනි බාධා ඇති වුණා. ඒ නිසා සමහර යුදවරු මුලින්දම හිතන් හිටියේ යේසුස් වහන්සේ හාස්කම් කරන්නේ කියලා. මොකද්ද? සමහර යුදවරු හිතාගෙන හිටියේ යේසුස් වහන්සේ හාස්කම් කරන්නේ කියලා. ඔව්, උන්වහන්සේ හාස්කම් කළා තමයි. නමුත් මිනිස්සු දැක්කේ හරි ආකාරයෙන් යේසුස් වහන්සේගේ අතුලාන්තය නෙවෙයි. ඔවුන් දැක්කේ හාස්කම විතරයි. ඒ නිසා මොවුන්ට බොහෝ කාරණා ඉලිදරව් කරගන්න බැරි වුණා. කාලයත් එක්ක වර්ධනය වෙන්න බැරි වුණා. තේරුම් ගැනීම මැද නිසා මේ පහදා දීම දුෂ්කර කාර්යයක් වුණා. අපි දකිනවා යේසුස් වහන්සේ තමන්ගේ සෙනගත් එක්ක එවකට රැස් වෙලා හිටිය පිරිමි පමණ 5000 භාර්යාව දරුවෝ මැරෙන්න මාසු දෙදෙනෙකුත් ඒ වගේම රොටි පහකුණු මේ 5000කට උන්වහන්සේ එදා ආශිර්වාද කොට කැම දුන්නා. මාසු දෙදෙනෙකුත් රොටි පහකුණු මාසු දෙදෙනයි රොටි පහයි පිරිමි පමණක් කියනවා එදා 5000ක් කෑවා කියලා. ආමේන්. සමහරු යේසුස් වහන්සේ සැලකුවේ ඒවකට උන් බලාපොරොත්තු වුණු මෙසියස් වහන්සේ, ඒවකට උන් බලාපොරොත්තු වුණු ගැලවුම්කාරයා උන් හිතානේ ගියා රෝම අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට කණේ පහරක් ගහලා ඊශ්‍රායල් සෙනගව ගලව ගන්න කෙනෙක් එනවා කියලා. ඔවුන්ගේ තුණු එළිදරව්ව ඒක තමයි. නමුත් මිනිස්යන්ගේ පාපයෙන් ගැලවීම ගැන ඔවුන්ට හරි අවබෝධයක් තිබුණේ නැහැ. පාපයෙන් ගැලවීම ගැන ඔවුන්ට ඒක හරි විදිහට තමන්ගේ ආත්මයට ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඔවුන් සිතුවේ මේ රෝම අධිරාජ්‍යවාදීන්ගේ තාඩන පීඩන වලින් ප්‍රශ්න වලින් මුදවන්න කෙනෙක් එනවා. ඒ මෙසියස් වහන්සේ ආපුවම රෝමයට රෝම පාලන ක්‍රමයට කණේ පහරක් ගහලා ඊශ්‍රායල් දේශය තුල රාජ්‍ය පාලනය බාර ගන්නවා කියලා.
ඒක සහස්ත වර්ෂයට අයිති කාරණාවක්. නමුත් උන්වහන්සේ ආවේ ඊට ප්‍රථමේ මිනිසයන්ගේ පාපය කමා කරන්නටයි. උන්වහන්සේට අවස්ථාව කරන්න වුණා. ඒ නිසා සෙනගගේ අවශ්‍යතාවය මත එදා සෙනගට බඩගිනි නිසා රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් ඒ 5000කට එදා කන්න දුන්නා. පුරුෂයෝ විතරක් කෙනා කාපු පුරුෂයෝ 5000ක් හිටියා කියලා. එදා බොහෝ තව ආහාර ඉතුරු වුණා. තව දරුවෝ හිටියා. භාර්යාවෝ හිටියා. ඒ නිසා විශාල පිරිසක් මේ ආකාරයෙන් රැස් වුණා. ඒ වගේම අපි දකිනවා රොටි 7යි මසුන් ස්වල්පයකින් ඒ දවස් 3ක් ඒ බඩගිනි හිටපු මිනිසයන්ට යේසුස් වහන්සේ අවශ්‍යතාවය මත උන්ට යන්න බෑ. උන් ගියොත් උන් වැටෙයි. ක්ලාන්ත වෙයි. උන් කුසගින්නේ. ඒ නිසා මොම කුසගින්නේ තිබීම සුදුසු නෑ කියලා රොටි 7කුණුත් මසුන් ස්වල්පයකුණුත් 4000ක් පිරිමින්ට කන්න දුන්නා. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ උන්වහන්සේව මේ සෙනග රජකමට තමයි පත් කරන්න ඊට උත්සාහ කරේ. ඇයි? මොසෙස් කාන්තාරදී මන්න දුන්නා. ඕ මන්න කඩ පෝෂණය වුණා. යේසුස් වහන්සේ රොටි 5 මාළු 2කින් 5000කට කන්න දෙනවා. රොටි 7කින් මාළු ස්වල්පයකින් 4000ක් කන්න දෙනවා. මේක තමයි අපේ ජීවිතවල ඕන කියලා. මිනිස්සු යේසුස් වහන්සේව රජකමට පත් කරන්න තීරණය කරා. උන්වහන්සේ රජ තමා. උන්වහන්සේගේ රජුන්ගේ රජ තමා. යුදාවේ සිංහයා තමා. නමුත් මේක ඒකට අවස්ථාවක් නොවන බව. ඒ වගේම උන්වහන්සේ ආවේ මිනිස්යන්ගේ පාප දෙසා මැරිලා මිනිස්යන්ගේ පාපවලින් නිදහස් කරපු නිසා නිරේට නියමිත ස්වර්ගයේ කාර්යය කරගෙන යන්නත් සැලසුමක් හදන්නයි උන්වහන්සේ පළවෙනි රට උන්වහන්සේ ආවේ කුරුසපත්යෙන්ට. කුරුස පූජා තුලින් මිනිස්යන්ට මේ දෙදෙන්ටයි උන්වහන්සේ ආවේ. ඒ නිසා ඔවුන් සිතාගත්තා. ඔවුන් දැක්කේ මේක වැරදි ආකාරයෙන්. යේසුස් වහන්සේ හාස්කම් කරන්නේ විතරක් කරගත්ත සෙනගක් ඒ කාලෙත් හිටියා. වහන්සේ කානාන නුවර පළවෙනි හාස්කම ඒ මිදියුෂ වතුර මිදියුෂ බවට පත් කරනකොට උන්වහන්සේගේ සර්ව බලධාරී බව, සර්ව බලධාරී දෙවියන් වහන්සේ බව, උන්වහන්සේ මේ ජලයේ වෙන්කලව තරන් වහන්සේ බැවින් මේ පොළවේ තිබිච්ච ජලය මේ වටා රැස් කරපු දෙවියන් වහන්සේ බැවින් ජලයේ පොළවේ පමණක් මේ අහසේ තිබෙන පිණිස එක හුලඟකින් ලෝකේ වටා නිර්මාණය කරපු දෙවියන් වහන්සේ බැවින් වහන්සේ හාස්කම් කරලා පෙන්නවා. නමුත් මිනිස්යන්ගේ බොහෝ අයට ඇස්වලට මේක දැක්කේ යේසුස් වහන්සේගේ හාස්කම පමණයි. වහන්සේගේ වචනයට ආසවිච්ච සිරිහිටියේ බොහොම සුළු පිරිසක්. ඒ නිසා යේසුස් වහන්සේගේ මේ පූජාවේදී බොහෝ මිනිස්සු යේසුස් වහන්සේ ගොඩක් ඈතට ගියා. එයි උන් බලාපොරොත්තු වුණා හාස්කම් කරගෙන හිටියා නම් Tamanට ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා කියලා. නමුත් උන්වහන්සේගේ මරණය ආවට පස්සේ ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන් නැති කරගත්ත සමහරක් අය. නමුත් සමහරක් අය දැනගත්තා මේ මරණය තමයි අපට ජීවනය දෙන්නේ කියලා. ආමෙන්. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ උන්වහන්සේගේ වචනේ කියනවා අවසාන කාලේ නැව් නැගලා ගියත් උන්වහන්සේගේ වචනේ හොයාගන්න බැරි කාලයක් එනවා කියලා. සමහර විට අනාගතයේදී මේ සුද්ධ බයිබලේ පාවිච්චි කිරීම පවා තහන වෙන්න පුළුවන් අන්තක්‍රිස්තු පාලන කාලයේදී. එවන් තාක්ෂයක් කියනවා. එහෙනම් ඔබ වචනේ තුල ගොඩ නැගිලා වචනේ ඔබගේ අතුලාන්තේ ධාරණය කළ යුතුයි. වචනේ ඔබ තුල තිබෙන්න යුතුයි. වචනේ ඔබ තුල තිබෙන කල ඔබට පුළුවන් තව තියනවා වචනේ ප්‍රතිචාර දක්වන්නට. එන්නා වූ ඕනෑම අභියෝගයකට මේ වචනේ තුලින් ප්‍රතිචාර දක්වන්නට. ඒ නිසා එදා මේ සෙනග මේ හාස්කම් දැක්කත් යේසුස් වහන්සේ සැබෑව කවුද? ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ රහස කියලා ඔවුන්ට එළිදරව් කරගන්න බැරිව. එවන්ට එන්ට ඉන්නව තරන් වහන්සේ, පැමිණෙන ඉන්නව තරන් වහන්සේ කියලා ඔවුන්ට එළිදරව් කරගන්න බැරිව. ඔවුන්ගේ ජීවිත ආත්ම වැරදි ස්ථානවල ස්ථානගත වෙලා තිබුණා. ඒ නිසා ඔවුන්ට එළිදරව් තිබුණේ නැහැ. ඒ ගැන තමයි පෞලතුමා කතා කරන්නේ. වර්තමානයේත් එහෙමයි. හාස්කම් හොඳයි අන්නේ જાති මිනිස්සු ගැලීමට එන්න. නමුත් ඔබ දැක්කට දුටුවට පසු හාස්කම තව මොකක්ද ඔබට ඕනේ? අද මිනිස්සු මේ වචනෙට ප්‍රේම කරන්නේ වචනෙට ප්‍රිය කරන්නේ හාස්කම දැක්කනම් ඒකට වැළ නොකඩි දුවගෙන යනවා. ඉතින් යේසුස් වහන්සේ ළඟට මේ සෙනග ආවා. හැබැයි රැඳුනේ නැහැ. ඒලා ආවා කුසපරව ගත්තා. ඒලා ගියා රැඳුනේ නැහැ. හැබැයි වචනේ දහලා උන්වහන්සේගේ පාද පාවන ඉඳලා ඉගෙනගත්ත සෙනග උන්වහන්සේ තුළ ස්ථිර වුණා. ආමෙන්. ඒ නිසා කියනවා
12 වෙනි පදේ කියනවා. අපි 12:13 කියවමු. හේබ්‍රෙව 5 වෙනි පරිච්ඡේදය 12:13. මක්නිසාද කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයව සිටින්නට යුතුව තිබියදී දෙවියන් වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමකු විසින් නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. නුඹලා දැඩි ආහාර නොව කිරි ඕනෑ කරන අයව සිටින්නවය. ඉතින් කිරි බොන සෑම දෙනම ලදරුවන් බැවින් ඔවුහු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති. ආමේන්. මෙතන කාරණා කීපයක් ගැන කතා කරනවා. මක්නිසාද කාලයට කාලේ ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝ සිටින්න යුතුව තිබියදී උඹලා කාලෙත් එක්ක ගුරුවරයෝ සිටින්න ඕන. මාසයේ මේ ලෝකේ පැමිණීමේ යම් අරමුණක් තිබුණා. මාස ඒකයි සුදු මතේ පොතේ අවසාන පරිච්ඡේදයේ 28 වෙනි පරිච්ඡේදයේ 18 19 20 කිව්වේ උඹලා පියාණන්ගේ පුත්‍රයන් වහන්සේගේ නාමයෙන් උඹ බෞතිස්ම කරපල්ලා. උඹ ගෝලේ කරපල්ලා. හැබැයි උඹලත් එක්ක මම ලෝකාන්තය දක්වා මම සිටිනවා කියලා. ආමේන්. මහන්සිය බලාපොරොත්තු උනේ කාලේ ප්‍රකාරයට ඔබ මාව ගුරුවරයන් කරන්නයි. ගුරුවරු කියන්නේ මොකද්ද? සමහර අය හිතන ගුරුවරු කියන්නේ මේ සුද්ධ බයිබලයේ පොත් මේ පැත්තේ පටන් ගත්තා මේ පැත්තට මේ පොත් 66ම මුල සිට අගට දක්වාම මිනිස්යන්ට කියලා දෙන්න පුළුවන් කියලා. ඒක තමයි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම. ඒක තමයි සත්‍යතාවය. නමුත් ගුරුකම සුද්ධාත්මනාසික දීමනා තුළ තියෙනවා. කොහොමද මිනිස්සු තවත් මිනිස්යන්ට ගුරුකම් දෙන්නේ? කොහොමද කතා කරන්නේ මේ කරිස්මාට කියනව මේ දීමනාව 28 තුල කොහොමද ක්‍රිස්තියානි සභාව තුල පහළ කෙනාගේ ඉඳන් ඉහළ කෙනා දක්වා සභාව තුල ක්‍රියා කරන්නේ කියලා මේ නිමටොලොජි සබ්ජෙක්ට් එක තුල ඉගෙන ගන්නකොට අපිට වැටහෙනවා. අපි කොහොමද අපි තවත් කෙනෙකුට යම් දෙයක් කියලා දෙන්නේ කියලා. මේකට කියන්නේ දේශනා කරන කෙනෙක් කියලාම නෙමෙයි. මේකට කියන්නේ මුළු බයිබලයේ හිබ්‍රු ග්‍රීක දැනගෙන මේක මුලපට අගට උගන්න කතා කාරණාවක් නෙමෙයි කියන්නේ. ඔබට තියෙනවා උන්වහන්සේගේ රාජ්‍ය තුල යම් නායකත්වයක් දීලා තිනවා යම් සේවයක් දීලා තිනවා. ඇයි ඔබ උන්වහන්සේ පාවිච්චි කරලා තින්නේ රාජ්‍ය සුභාරංචිය සඳහායි. අන් අයට ප්‍රයෝජනයක් වෙන නිසායි. සුභාරංචිය ප්‍රකාශ කරන්නේ නැතුව කොහොමද යම් මිනිස්සෙක් ගැලීම ලබන්නේ? උන්වහන්සේ ඔබ කැඳවා ගත්තේ දහසකින් දසදහසක් අතරින් එක්කෙනෙක් වුණා නම් ඔබ කළ යුත්තේ තවත් දසදහසකට ඔබ ලබාගත්තු ආශිර්වාදය ගෙන එන එකයි. ආමේන්. ඒ නිසා ඔබ කාලේ ප්‍රකාරයට ගුරුවරයෝ ඉන්න ඕන. නමුත් දෙවියන් වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම්, දෙවියන් වහන්සේගේ වාක්‍යවල රේමා වචනේ මුල් ගුරුකම මේක ඉගැන්වීම මුල සිටම පටන් ගැනීම මුල ආරම්භය ගැන මේ කියන්නේ මුල් ගුරුකම නැවත යමක විසින් නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. එහෙනම් ඔබව මාව තෝරගත්තේ මේ නැවත ආයන්නේ ඉඳන් අපි මොන්ටිසෝරි යනවා වගේ උගන්වන්නටද? නැවත මේ බෞද්ධිස්මේ නැවත උත්පාදනය වෙච්ච සෙනග අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් මේ යන සෙනග නැවතත් මුල් ගුරුකම් වලට යන්න ඕනද? මුල පටන් උගන්වන්න ඕනද? කිතුණු ජීවිතේ මුල පටන් ගැනීම හරි පෝෂණයක් ලැබුවේ නැත්නම් හරියට උන්වහන්සේගේ අභිමුඛයක් හිටියේ නැත්නම් ඒකට ඉඩ දීම නියමක් නැත්නම් අපි ඉඩ නොදීම තුලින් දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන සේවය උන්වහන්සේට කර ගැනීමට අපහසු වෙනවා. ඒක අසාර්ථක වෙනවා. උන්වහන්සේ බලාපොරොත්තු වන ඔබගෙන් මගෙන් යම් සේවයක් ඒක කරන්න උන්වහන්සේට බැරි වෙනවා. ඔබගේ මේ ඇසීමට මැලි තිබෙනා වූ කාරණා නිසා. ඔබ ඇහුම්කන් දෙන්නේ නැති නිසා උන්වහන්සේට බැරි වෙනවා ඔබව පාවිච්චි කළ තවත් කෙනෙක්ගේ ගැලීම උදෙසා කටයුතු කරන්නට. ඇයි? අන්ධ මඟ පෙන්නෙකුට තවත් මඟ පෙන්නේ අන්ධෙකුට මඟ පෙන්වන්න බෑ. අන්ධ මඟ පෙන්වන්නේ අන්ධයෙක් අරන් යන්න ගියොත් ඒ දෙදෙනාම වැටෙන්නේ වලේ. එහෙනම් ඉස්සලාම අන්ධයව අල්ලගන්න කෙනා ආලෝකය දකින්න ඕන. වචනේ නැමැති ආලෝකය ඕන් තුළ ගමන් කරපුවා පුළුවන්කම තියෙනවා. අන්ධකාරිනව සෙනගව උන්වහන්සේගේ විශ්වවත් ආලෝකයට කැඳවා ගන්නට. ආමේන්. එහෙනම් අපිට යමක් කරන්න තියෙනවා.
මේ ඇසීමට මැලිව සිටීම ඇසීමට මැලිව සිටින නිසා ආත්මික ලදරුකම නිසා මේ සත්‍යතාවය තේරුම් ගැනීමට මිනිස්සුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආත්මික ලදරුකම නිසා මේ සත්‍යතාවය තෝරා ගැනීමට මිනිස්සුන්ට බෑ. ඇයි? ඒලා නොමේරු ලදරුවෝ. ඒලා නොමේරු ලදරුවෝ. ඒලට බෑ මේ හරි වචනේ පහදලා දෙන්න කතා කරන්න බෑ. ඇයි? තමන්ගේ ජීවිතේ හාස්කම් මත ගොඩ නැගිලා හාස්කම් පස්සේ දුවලා වචනේ හිගගාවෙන් වචනේ නැතිකමෙන් ඔවුන්ගේ ජීවිත වියරෙලා ඔවුන් කිරිබොන දරුවන් බවට පත් වෙලා තියෙනවා. මේ සියල්ලටම හේතුව තමයි මම ඔබට කලින් කිව්වා වගේ මේ ඇසීමට මැලි වීම. ඇසීම ඔබ අසනවා. අසන නමුත් සිතින් තේරුම් ගන්න නැහැ ඒක. ඔබ අහනවා ඕන තරම්. හැබැයි ඇහුවට ඇහුවදී ඔබගේ අතුලාන්තේ තැම්පත් කරගෙන නැහැ. ඔබගේ අතුලාන්තේ ඒව ගබඩා කරගෙන නැහැ. ඔබගේ ඇතුලාන්තය කණින් ඇසෙන දේ ඔබගේ ඇතුලාන්තයට ගමන් කරන්නේ නැහැ. අනිත් කණින් පිටතට යනවා. ඔබට පැහැදිලිව කියනවා නම් මේ දැන් අහන දේ මේ මොහොතේ පමණයි. ඒක හරියට කියනවා නම් තමන් කැඩපතක් ළඟට යන මිනිස්සේ ඒ කැඩපත ළඟට ගිහිල්ලා තමන්ගේ රූපය දැක්කම තමන් එතනින් පිටතට ගියාට පස්සේ මිනිසයාට තමන් කවුද කියලා තමන්ගේ රූපවත් මතක නැති පුද්ගලෙක් වගේ මේ ඇසීමේ තියෙන මැලිකමෙන් ඒ වචනේ ඇතුළාන්තයට අභ්‍යන්තරයට ගමන් කරලා ඒ වචනේ හඳවා ගන්නට ඒ වචනේ මුද්‍රා කර ගන්නට ඒ වචනේ වමාර කණ්ඩ නැවත මෙනෙහි කරන්නට ඕනක් නැති කමින් ඕන් අසාර්ථක පිටුරිලා තිනවා. මේක සියල්ලටම හේතුව තමයි ඇසීමට මැලිවීම. ඉස්ලාම අපි මේ නමස්කාර තුලින් ඔබගෙන ඉන්නේ. ඔබගේ අතුලාන්තය මේ නමස්කාර තුලින් මේ වචනයට සූදානම් කරමිසයි. මේ නමස්කාරය තුලින් උන්වහන්සේගේ අභිමුඛය තුල සුද්ධාත්ම රහසට පුළුවන්කම තියෙනවා. ඔබගේ අතුලාන්තය විවෘත කරලා මේ වචන ඔබගේ අතුලාන්තයට ගැඹුරට අරන් යන්න. මේ ගැඹුරු සත්‍යතාවය මේ ඉලිදරව්ව යම් මිනිස්සුන්ට ඉලිදරව් කරගන්න බැරි වුණොත් ඔහු වැසුණු ආත්මයකින් එහෙම නැත්නම් වැසුණු කන් වලින් ඔහු සන්නද්ධ පුද්ගලෙක් වෙනවා. එයා හැමදාම මේ පහළ කියන ආකාරයෙන් නැවත යමක විසින් නුඹලාට උගන්වන්න ඕනෑව තිබේ. නුඹලා දැඩි ආහාර නොව කිරි ආහාර ඕනෑ කරන අයව සිටින්නෝය. මොකද්ද දැඩි ආහාර නොව කිරි ඕනෑ කරන අයව සිටින්නෝය. කිරි බොන්නේ කවුද? කිරි බොන්නේ දරුවෝ. පුංචි දරුවෝ. ඇයි මේ දරුවන්ගේ දත් වැඩිලා නැහැ මේ මස් මාංශ අනුභව කරන්නට. මේවා විකණ්ඩ මේවා ඉරණ්ඩ හපලා මේක රසය ගන්නට ඒකට තේරෙන්නේ නැහැ. ඇයි? ඒකට පළපුරුදු ඉන්ද්‍රියන් නැහැ. ඒකට ඉන්ද්‍රියන් වර්ධනය වෙලා නැහැ. දත් ඇවිල්ලා නැහැ. සිතුපාවුතුමා කියනවා මේ ඇසීමට මැලි වෙන තේරුම් කරගන්න අමාරු කාලේ ප්‍රකාරයට ගුරු වෙන්න බැරි අය හැම අයම කියනවා ආත්මික බිලිඳුකමක් ගැන කතා කරනවා. මගේ සේනවන්ත අම්මේ තාත්තේ හැම දරුවෙක්ම අපි කැමති මගේ දරුවා පුංචි කාලේ බඩ ගෑවා නම් ඇවිද්දා නම් එයා පම්පස් ඇඳා නම් මම කැමති ඒ දරුවා කාලයක් යනකොට එයා හපලා කනවා දකින්න. අපි නිතරම කටවස්තර ඇඟිල්ල දාලා බලනවා දත් කීයක් ඇවිල්ලාද කියලා. අපි යාට ඇඟිල්ල දීලා බලනවා කීපාරක් අපේ අත හපනවද කියලා. අපි දත් වෙනකොට කියනවා දැන් දත් පුතාගේ දත් මේ වීදුරු මස සිදුරු කරන් ඇවිල්ලා තිනවා. දැන් අපේ අත්වලට දයිනවා හපනවා හයියෙන්. ඒ දරුවා කලින් දුන්නම බිබරෝන් එක ඒ සූප් දුන්නම ඒ කිරිබොන බෝතලේ දුන්නම එයා දන්නේ ඒක උරලා බොන්න විතරයි. එයාට ඒක හපන්න තේරෙන්නේ නැහැ. සමහරට වීදුරු මස් වලින් තද කරලා ඇති හපන්න දන්නේ නැහැ. නමුත් ක්‍රමයෙන් ළමේ මේක පාවිච්චි කරනකොට හපන්න ඉගෙන ගන්නවා. ඉතින් හැම දෙමාපියෙක්ගේම බලාපොරොත්තුව තමයි මේ දරුවා කිරි බීලා වර්ධනය වෙන එක. කිරි බීලා හපන ඝන ආහාර කැබලි කරලා කන්න පුළුවන් දත් ඇවිල්ලා මේ දරුවා හොඳ ඇවිදින පුෂ්ටිමත් දරුවෙක් වෙන්න. ඉතින් මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවා දරුවෙනි දෙවියන් වහන්සේ ඔබෙනුත් බලාපොරොත්තු වෙන්නේ මෙවන් කාරණාවක්. සමහරක් ළමයි පොඩි කාලේ මාස 8ක් 9ක් බඩ ගන්නවා.
සමහර අය මාස 5න් 6න් ඇවිදිනවා. දෙවියන් වහන්සේ කැමති. ඔබ නැගිටිනවට, ඔබ ඇවිදිනවට, ඔබ ඉන්න ස්ථානයේ නැගිටිනවට උන්වහන්සේ කැමති. නමුත් උන්වහන්සේ කැමති නෑ ඔබ කිරි දරුවෙක් වගේ, කිරි බොන දරුවෙක් වගේ වර්ධනය නොවිච්ච, අතුලාන්ත ඉන්ද්‍රිය වර්ධනය නොවිච්ච ලදරුවෙක් වගේ ඉන්නවට උන්වහන්සේ කැමති නෑ. ඔබට උන්වහන්සේ කතා කරනවා. දැන් මගේ දුවේ, දැන් මගේ පුතේ ඇති. දැන් ඇති. දැන් ඔබ නැගිටින්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඔබ වචනය මුල් ගුරුකම් අල්ලගෙන ගොඩ නැගින්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. මං ඔබගෙන් සේවයක් බලාපොරොත්තු වුණා. මං ඔබෙන් කාර්යයක් බලාපොරොත්තු වුණා. ඔබට මං ගැලවීම දුන්නේ. ඔබ පාපේ ඉන්නේ නැති, අයුතුකමේදී, අසාර්ථකමේදී, ඔබේ ජීවිතේ බොහෝ ස්ථාන බිඳ වැටලා තියෙද්දී දැන් ඔබගේ පාපයට, අයුතුකමට මම ශාපයට මං සියල්ලට කමා කරලා ඉවරයි. දැන් ඔබ දරුවෙක්, මගේ දරුවෙක්. ඒ ලබාගත් ගරුකම, ඔබ මාය ලබාගත් දරුකම තවත් අපි කෙනෙකුට දෙන්න ඕන. මේ මිනිස්යන්ගේ ආත්ම නිරයට යෑම, මරණයේදී මිනිස්යන්ගේ ආත්ම නිරයට යෑම උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි. උන්වහන්සේ තම ස්වකීය ඒකජාතික පුත්‍රයන් වහන්සේ දිනතරමට මේ ලෝකෙට ප්‍රේම කළේ ඇයි? හැම කෙනෙක්ම උන්වහන්සේගේ නාමය අදාගෙන නිරයෙන් ගැලවීම ලබන පිණිසයි. ආමේන්. ඒකට ඔබව උන්වහන්සේ පාවිච්චි කරන්න බලන් ඉන්නවා. ඒකට උන්වහන්සේ ඔබ පාවිච්චි කරන බලන් ඉන්නවා. එසේනම් ඔබ ඇසීමට මැලි වෙලා අතුලාන්තයෙන් ඔබ තේරුම් කරගන්න නැතුව, ඔබ කාලයේ ප්‍රකාරයට වැඩෙන්නේ නැතුව, නොමේරු ලදරු කාලයක් වගේ, නොමේරු දරුපතක් වගේ, නොමේරු ලදරුවෙක් වගේ ඔබ ඉන්නවා නම් ඒකට දෙවියන් වහන්සේ කැමති නෑ. මගේ සිනහවන්ත අම්මේ තාත්තේ, මගේ දුව දරුවනි, ඔබ වර්ධනය විය යුතුයි. ඔබ ගොඩනැගිය යුතුයි. 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා, නමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසා බලන්නට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු වූ ඉන්ද්‍රියයන් නැති සම්පූර්ණ වූ තැනැත්තන්ට. ආමේන්. විසඳුමක් තියෙනවා. කලින් තිබුණා ප්‍රශ්නයක්, අපරිණතභාවයේ තියෙන ගැටලු. මම කලින් කතා කරේ මිනිස්සෙක් පරිණතභාවයට, පරිණත කිතුරෙක් එන්න තියෙන බාධාවල් තමයි මේ ඇසීමට මැලිවීම. තේරුම් කරගන්න දිනුනට තේරුම් ගන්නේ නැතිකම, වචනයට යටත් නැතිකම, කීකරු නැතිකම. දැන් මේකට විසඳුමක් තියෙනවා. මොකද්ද විසඳුම? නමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසා බලන්නට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු ඉන්ද්‍රියන් ඇති සම්පූර්ණ තැනැත්තන්ට මෙයා දන්නවා. වර්ධනය වෙච්ච කෙනා දන්නවා. දරුවෙකුට මම දෙන්න චූටි උදාහරණයක්. පුංචි කාලේදී අපි මස් කටු දෙන්නේ නැහැ. අපි දෙන්නේ කට්ටෙන් මස් බේරලා. අපි දෙන්නේ මාළුවාගේ කටු වලින් මාළු බේරලා ඒව හොඳට පරීක්ෂාකාරීව බලලා ඒවල කටු තියනවද, ඒවල ඇනෙන දේවල් තියනවද කියලා බලලා මේ දරුවට දෙන්නේ. මස් කැබලි පොඩ්ඩන්න පුළුවන් නම් අතින් පොඩි කරලා දෙනවා. බිත්තර පොඩ්ඩක් පුළුවන් නම් අපි පොඩ්ඩක් තම්බලා ඒක ඔබලා බලන දරුවට කන්න පුළුවන්ද කියලා. මගේ සෙනෙවන්ත අම්මේ තාත්තේ මේ දරුවා කාලයක් යනකොට වැඩෙනකොට මෙයාට දැනෙනවා මේක මං හයියෙන් හපන්න ඕනයක් කියලා. පාන් කැල්ලක් දුන්නොත් මුල් කාලේ මේ දරුවා දිවෙන් පොඩි කරලා දෙතුන් වතාවක් කටින් හපලා මේක ගිලිනවා. ඇයි? මේ තුල හැපෙන්න දෙයක් නැහැ. මොකද කෙල සමග මිශ්‍ර වෙනකොට මේක දිය ගතිය නිසා හරි ඉක්මනින් ගිලිනවා. නමුත් බිත්තර කැල්ල දුන්නොත් එයාට එයා දන්නවා මේක එහෙම දෙයක් නෙමෙයි. මේක ටිකක් අපි හපන්න ඕන. මේක හැපුවොත් තමයි මට යන්නේ. නැත්තම් මේක මගේ ඇතුළට යන්නේ නැහැ කියලා. අපි මස් කට්ටකින් මස් වලින් කට්ටේ බේරලා මස් කැල්ලක් දුන්නොත් මොකද කරන්නේ මේ දරුවා? මේක හපනවා. මේ දරුවා වර්ධනය වෙනකොට දෙමව්පියෝ මස් වලින් කටු වලින් මස් බේරලා දෙන්න ඕනේ නැහැ. මාළු කටු වලින් මාළු බේරලා දෙන්න ඕනේ නැහැ. මේ දරුවා තුල තියෙන ඉන්ද්‍රියන් තේරුම් ගන්න මේක යහපත, මේක අයහපත. මේක හැපුවොත් මොකද වෙන්නේ? මට කන්න පුළුවන්. මේක හපන්නද ගිල්ලක් මොකද වෙන්නේ? මේක මට අයහපතක් වෙනවා. මම කටුත් එක්ක හැපුවොත් මොකද වෙන්නේ? ඒ කටු මගේ කටේ ඇනෙනවා, උගුරේ හිර වෙනවා. ඒ නිසා මම මේක
බේරලා කන්න ඕනේ මෙහෙමයි කියලා ළමයෙක් තුළ ස්වභාවයෙන්ම ඒක දෙවියන් වහන්සේ මවලා තියෙන ස්වභාවයෙන් නෙමේ. දෙවියන් වහන්සේගේ මැවිල්ල තුළ ඒ ළමයා ඒ දේවල් තේරුම් ගන්නවා. ආමෙන්. එහෙනම් මේ දෙවියන් වහන්සේගේ වචනේ ඔබට කතා කරනකොට මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි මේ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනේ කතා කරනකොට ඇයි ඔබගේ අතුලාන්තයෙන් මේකට යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්තේ? මම මේ වැරදියක් ඔබට කතා කරනවද? ඔබගේ ජීවිතේ නිවැරදි යුතුයි. ඔබ වර්ධනය යුතුයි නම් ඔබ නිවැරදි යුතුයි. මේක ඇසීමට ඔබගේ කන් යොමු කරගත යුතුයි. ඒ විදිහට ඔබට පුළුවන්කම තියෙනවා මම හාස්කම පස්සේ දුවලම හරියන්නේ නැහැ. සභා සංකල්පය කියන එක තුල ඉඳගෙන මම ජීවත් වෙලා ගොඩ නැගෙව ඇරෙන්න සභාවක් නැතුව මම ඔහේ යන්නම් කෙනෙක් ඉන්නේ නැහැ. එහෙනම් මට දෙවියන් වහන්සේ යම් සේවයක් දීලා තියෙනවා සභාව තුල. මේක සභාව තුල ඒ ක්ලේශය ඒකට එකතු වීම තුල පමණයි කරන්න පුළුවන්. මේක තනි තනියම මිනිසයන්ට කරන්න බෑ. ඒකට දෙවියන් වහන්සේගේ වචනය ගැන ඉගෙනගත්ත 16ක් වුණා, ගුරුවරයෙක් වුණා. ඔහු යටතේ මම සේවයක් කරන්න ඕන කියලා මිනිස්සුන්ට හැංගෙන්න ඕන. මේ පළපුරුදු ඉන්ද්‍රියන් නැත්තම් සභාවක් මට ඕනේ නැහැ. ශුද්ධෝ මේසේ සහභාගීකම ඕනේ නැහැ. එක්සිට්කම ඕනේ නැහැ. කණ්ඩායමක තුල යාඥා කිරීම ඕනේ නැහැ. අපේ ප්‍රශ්න වලට දේවදාසය තුනේ යාඥා කරන්න ඕන කියලා ඕනේ නැහැ. කොහේ හරි කමක් නැහැ. අර තියෙනවා සියුම් වදන්. කන් දෙකට මිහිරි වදන්. එහෙම අයව කීප දෙනෙක් රැස් කරගෙන එක ෆෝන් එකකින් එහෙම නැත්නම් තවත් රටක එක්කෙනෙක් තෝරගෙන මේ තියෙනවා සභාවල් ඕන තරම් තියෙනවා. නෑ මං සභාවලට යන්න ඕනේ නෑ. මම තනියම යාඥා කරලා ගොඩ නැගිනවා. ඒක ගේනවනේ යක්ෂයා. ඒක කියන්නේ සාතන්. සාතන්ගේ කැමැත්ත තමයි ඔබ සභාව නැමැති උන්වහන්සේගේ ශරීරයෙන් පිටුතන අරන් ගිහිල්ලා ඔබ විනාශ කරන එක. ඔබට යම් කෙනෙක් එහෙම කියනවා නම් මම බය නැතුව කියනවා ඒක සාතන්ගේ ගැන්වීමක්. යක්ෂයාගේ ගැන්වීමක්. මම බය නැතුව කියනවා සුදු බයිබලෙට එකගව. දේ වචනය තුල දෙන ගැඹුර තුල සිට මම කතා කරනවා. ඒක යක්ෂයාගේ ගැන්වීමක්. ඒ නිසා ඔබට පුළුවන් ද සේවය කරන්න. උන්වහන්සේ බලාපොරොත්තු වෙන සේවය ඔබට කරන්න පුළුවන් ද සභාවක් නැතුව. ඔබ කොහොමද තනියම සේවය කරන්නට යන්නේ? ඔබට 16ක් නැත්තම් සභාවක් නැත්තම් වර්ධනය වෙන ස්ථානයක් නැත්තම් ඔබ පෝෂණය වෙන්නේ නැත්තම් සහභාගීකම් පවත්වන්න නැත්තම් ඔබ කොහොමද උන්වහන්සේ බලාපොරොත්තු වෙනා වූ සේවය කරන්නේ? මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ මම විශ්වාස කරනවා ශුද්ධාත්ම වහන්සේ ඔබ තුල මහත් වූ බලකෑමක් ඇති කරනවා. ශුද්ධාත්ම වහන්සේ ඔබට කතා කරනවා. ඔබ උන්වහන්සේට යටත් වෙන්න. උන්වහන්සේට කීකරු වෙන්න. උන්වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේට ඉඩ දෙන කල ඔබ කීකරු වෙන කල ඔබට නැති වුණු ස්වභාවය නැවත ඇති වෙන්න යනවා. ආමේන්. ඔබ ජීවිතේ මෙතෙක්කල් අන්ධකාරයේ අතපත ගා ගියා නම් ඔබ වැරදි මාර්ගවල සිටියා නම් වැරදි තීරණ වල හිටියා නම් අන්ධකාරය විසින් ඔබගේ ඇතුළාන්තයට ඔබගේ මයින්ඩ් එක වෙනස් කරලා තිබුණා නම් දැන් නිවැරදි මාර්ගයට ඔබ අවතීර්ණ වෙන්න. නිවැරදි ස්ථානයේ පාද තබා ගන්නට, නිවැරදි ස්ථානයේ කල්පනා තබා ගන්නට වචනෙට කෙලින් ප්‍රතිචාර දක්වන්න. ආමේන්. ආමේන්. ඒ නිසා කියනවා හුරු පුරුදු ඉන්ද්‍රියන් කියන කාටද මේක යහපත අයහපත හරියාකාරව තෝරා ගන්න පුළුවන් තැනකට. ඒ නිසා කියනවා මේකට තියෙන විසඳුම ඒකම තමයි. දැන් ඔබ පෞලතුමා කියන දේ වචනට එකගව ඔබ මුල සිට නැවත ඉගෙන ගන්න ඕනයි කියලා. ඔබ එහෙම වුණොත් ඔබ මුල සිට නැවත ඉගෙන ගන්න වෙයි. ඔබ කිරිදරුවෙක් වෙයි. ඝන ආහාර ගන්න නැති දරුවෙක් වෙයි. ඔබ කිරිබොන දරුවෙක් වෙයි කියලා. නෑ මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි ඔබ හැරෙන කල ඔබ පසුතැවිලි වෙන කල ඔබ ජීවිතේ දෙවෙනි අහස නැවත දෙන කල ඔබ උන්වහන්සේ පිහිටවන්ට යනවා. ආමේන්. ශක්තිමත් කොට ඔබ පිහිටවන්ට යනවා. ඔබ ගොඩනගන්නට යනවා. ඔබ විනාශයෙන් උන්වහන්සේ කැමැත්ත නෙමෙයි. ඔබ නැගිටීම නැගිට බැබලීම උන්වහන්සේ කැමැත්ත වෙලා තියෙනවා. ආමේන්. අපි යමු හෙබ්‍රේයු 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ 2 වෙනි පදේ. ඉදිරියට යෑමේ අවශ්‍යතාව පසුබට වී යෑමේ අන්තරාය. ඒ නිසා මල ක්‍රියාවල් ගැන පසුතැවිලි වීමද දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිීමද බෞතිස්ම කිරීම ගැන අත්හැරීම ගැන මලවුන්ගේ නැගිටීම ගැන සදාකාල විනිශ්චය ගැන ඉගැන්වීමද නැවති අතිවාරමක් නැවත නොතබා ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාරණා පසු කර සම්පූර්ණ වීමට පැමිණෙමු. ආමේන්. මොකක්ද කියන්නේ? ඒ මල ක්‍රියාවල් වලට කියනවා මල ක්‍රියාවල්. මල ක්‍රියාවල් කියන්නේ මොකද්ද? මැරිච්ච ක්‍රියාවල්. මල ක්‍රියාවල් කියන්නේ ක්‍රියාව මැරිලා. ඇදිහිලක් නැහැ. ඇදිහිලක් නැහැ. ඇතුළ මැරිලා. දේ වචනේ ඉඩ දීලා නැහැ. ඇතුළ මැරිලා. හං වඩු ලකුණු ඇති වෙලා. සිත් දැඩි වෙලා. වචනේ ප්‍රතික්ෂේප වෙලා.
මේ ක්‍රියාවල නිසා මිනිස්යන්ගේ අතුලාන්තය මල ක්‍රියාව වලින් මේ මැරිච්ච ස්ථාන වලින් ගොඩට එන්න නම් ගොඩ නැගෙන්න නම් ඕන මිනිස්සුන්ට පසුතැවීම. මොකද්ද? පසුතැවිලි වීම. ඇයි පසුතැවිලි එන්නේ? පසුතැවිලිෙන්වත් ස්වභාවයක් ඕන. තම තමන්ට තනියම පසුතැවිලි වෙන්න පුළුවන්. ඒක නැහැ කියලා මම කියන්නේ. නමුත් සාමූහිකව උන්වහන්සේගේ අභිමුඛයට යන්න සබත් දවස ශුද්ධ කොට පවත්වන්න එක්සිට වෙන්න එක්සිටලා එක්සත්ව නමස්කාර කරන්නට මිනිස්සුන්ට පසුතැවිල්ලක් ඕන. ඒකයි අපි මේ සභාවේ නමස්කාරයට ප්‍රථමයෙන් පසුතැවිලිමේ කාලය ගත කරලා පසුතැවිලිමේ ගීතිකාවක් කියලා අන්න අපි උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ ශුද්ධ මණ්ඩප තුළට ඇතුල් වෙලා උන්වහන්සේගේ අභිමුඛය තුළ අපි ගමන් කරලා මේ වචනට එන්නේ. ආමෙන්. ඒ නිසා ඔබ පසුතැවිය යුතුයි. ඔබගේ ජීවිතේ ඔබට දැන් කතා කරන සුද්ධාත්ම වහන්සේ ඔබ අතුලාන්තය දැඩි කරගන්න එපා. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනේ. ඔබ අතුලාන්තය දැඩි කරගන්න එපා. දැඩි කරගත්තොත් වෙන්නේ අර කාන්තාරේ සිත් දැඩි කරගත්ත මිනිස්සු වගේ. ඒ විනාශය කරාම මනුෂ්‍යාත්ම ගමන් කරන නිසායි. ඔබත් සමග යම් දාසෙක් සිටිය යුතුයි. ඔබත් සමග සභාවක් සිටිය යුතුයි. ඔබත් සමග මූණට මූණ කතා කරලා මේ සහභාගීකම් පවත්වලා ගොඩනැගෙන්න තැනක් තිබිය යුතුයි. ඔබ මේ මොසෙස්ගේ ඒ පොරොන්දු දේශ ගමනේදී පොරොන්දු දේශ ගමනට පිටුපාලා නැවත මිස්රේ පැත්තට හැරලන්න ගිය මිනිස්සු වගේ විනාශ මුකට යන්න එපා. ඔබ හැරෙන්නේ මේ කරුණාවේ කාලේ. ඔබ විනාශයෙන් තෝරන කෙනෙක් නෙමේ. ඔබ නැවත පසුතැවිලිලා නැවත ගැලීම තුළ ස්ථිර වෙන්න ඕන කෙනෙක්. ආමෙන්. ඒ නිසා කියන මල ක්‍රියාව පසුතැවීමද දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිීමද බෞතිස්මද ගැන අත්දැකීම ගැන මරුන්ගේ නැගීම ගැන සදාකාල විනිශ්චය ගැන ඉගැන්වීමද නැමැති අත්විවරමක් නැවත නොතබා ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාරණා පසු කර සම්පූර්ණ වීමට පැමිණෙමු. ඔබ පසුතැවිලි වුණා, බෞතිස්ම වුණා. ඔබ මුල් කාරණා පසු කරලා ඔබ ආවා. හැබැයි දැන් ඔබගේ ආත්මය භාගයක් මැරලා වගේ තියෙන්නේ. ඔබ වැරදි මාර්ගයක් යන්නේ. ඔබ කියනවා මම ආඥා කරනවා කියලා. මම නමස්කාරය අහනවා කියලා කියනවා. මම ප්‍රශංසා කරනවා කියලා කියනවා. හැබැයි සුද්ධාත්ම වහන්සේ ඔබට සමාදාන දීලා නැහැ. ඔබ මේ ස්ථානේ වැරදි. ඔබ හරි කියලා කියනවා නම් ඒක එල්ලෙන්නේ යක්ෂයාගෙන්. ක්‍රිස්තුස් වහන්සේගේ සභා සංකල්පයට විරුද්ධ හැමදේම යක්ෂයාගෙන්. යක්ෂයාට ඕනේ අර සුදෝ යම් 10 කියන විදිහට හොරයින්නේ හොරකම් කරන්න, මිනිමරන්න, විනාශ කරන්න පමණයි. උන්වහන්සේගෙන් මම ආවේ ජීවනය දෙන්නත් ඒක අධික දෙන්නත් කියලා. අධික ජීවනයේ පැමිණෙන මගේ සෙනෙහවන්ත අමිතාත්තේ මේ සභාව නැමැති ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුලින් පමණයි. ආමෙන්. වෙන දෙයකින් ඒක ලබන්න බෑ. ඒ නිසා ඔබට මට කියනවා මේ කිතුරුන්ගේ ආත්මික ස්වභාවය ගැන පාවුතුමා විග්‍රහයක් කෙරුවා. අපි දැක්ක මේ විග්‍රහය පස්වෙනි පරිච්ඡේදයේ 11 සිට අපි 14 13 දක්වාම අපි කියෙව්වා. හැබැයි පසුතැවිලිම තුළ නැවත හෝඩියට යමක් නැහැ. ආත්මයන් වහන්සේ තුලින් දැල් වෙන්න පුළුවන්. ආත්මයන් වහන්සේ තුලින් දැල් වෙන්න පුළුවන්. ඔබ හැරෙන්න ඔබේ ජීවිතේ වැරදි ස්ථාන වලින් හැරෙන්න මම ඔබට චූටි උදාහරණයක් කියන්නට යනවා. මම මේ ඉතාලි දේශයේ රැකියාව කරලා මම මව් දේශයකට හැම වසරක් පාසාම යන්නේ නැහැ. මම මීට පෙර නම් ගියා අවුරුදු කිහිපෙක ඉස්සර වෙලා. නමුත් දැන් මම අවුරුදු 3කින් ලංකාවට ගිහිල්ලා නැහැ. මට තියෙනවා බරවානේ ඍතු පත්‍රයක් තියෙනවා. ඒක ඇත්ත. ඒක නිත්‍යානුකූලයි. මම ත්‍රිදුරු පුහුණු පාසලට ගියා. ඉගෙන ගත්තා. වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වුණා. ඒක ඇත්ත. නමුත් මම අවුරුදු 3කට පස්සේ ලංකාවට ගිහිල්ලා යම් වාහනයක් අතර අරගෙන ඩ්‍රයිවිං කරන්න ගත්තොත් මට බෑ ඒක පදවන්න. නැගපු ගමන් මට පදවන්න බෑ. ඒකට කාලය ඕන. ඇයි? මට ගියර් සිස්ටම් මතක නෑ. පාරේ වම දකුණ මතක නෑ. ඇයි? මෙහෙ තියෙන එක දිශාවකට ගමන් වාහන ප්‍රිය පදවනවා. මව් දේශයේ උනත් වෙන පැත්තකින් පදවනවා. වම දකුණේ මාරුවක් තියෙනවා. මාර්ග රීති වල වෙනස්කම් තියෙනවා. පාර හුරු නෑ. මෙහෙ පාරේ අපි යනකොට දකින්නවා. වාහන එක පැත්තකට විතරයි යන්නේ. ඉස්සරහින් එන්නේ නැහැ ලංකාවේ වගේ. අපි දකින්න ත්‍රිවිල අර පැත්තෙන් දානවා. බයිසිකල් මේ පැත්තෙන් දානවා. වාහන ඇඟට එනවා. මිනිස්සුන්ට ගිය ගමන් ඒක හරිම අමාරු කාරණයක් වෙනවා ඩ්‍රයිවිං කරන. මම දන්නේ අනිත් අයට කොහොමද කියලා. මට නම් හරිම අපහසුයි ඒක. ඇයි මම මෙහෙත් මම මේ කියලා ඩ්‍රයිවිං කරන්නේ නැහැ. නමුත් ලංකාවට ගියාම මට ඔක්කොම අමතකයි. හැබැයි මම ගිහිල්ලා පොඩ්ඩක් ලා වාඩි වෙලා
මම කොහොමද මේක පාවිච්චි කරේ කියලා ඉඳගෙන ස්විච් එක ඔන් කරලා ඒ ගියර් දාන්න ඕනකට කලින් ඇක්සලරේටර් එක කොහොමද තියෙන්නේ, බ්‍රේක් කොහොමද තියෙන්නේ, ක්ලච් එක පාත් කරලා දුස්සලා තියෙන්නේ, ක්ලච් එක කොහොමද තියෙන්නේ, හෑන්ඩ් බ්‍රේක් කොහොමද තියෙන්නේ, සිග්නල් කොහොමද වැඩ කරන්නේ කියලා ඒක මොහොතක් මම එකින් එක මම බලනවා චෙක් කරලා. මට මේකට ඕන වෙන කාලයක් මට ගිය ගමන්ම බෑ. නමුත් මොහොතකින් පැය කිහිපයකින් මට පුළුවන්කම තියෙනවා ගොඩක් වේගෙන් මම ගමන් නොකළත් ගොඩක් වේගෙන් පැදෙන්නේ නැති වුණත් මට එක දවස් දෙකක් ඇද්දි මගේ සාමාන්‍ය වේගය මට පවත් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඇයි? මට ඕන කලින් පෙරහුරුවා. මට ඕන මගේ නැවත අතීතයට මං ගිහිල්ලා මං කොහොමද ඒක පාවිච්චි කරේ කියලා මට දැනගන්න. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ ඒ වගේ තමයි බෞද්ධ. ඒ වගේම තමයි පසුතැවීමත්. ඔබ පසුතැවෙනවා නම්, ඔබ මෙනෙහි කරනවා නම්, ඔබ ඉන්නේ ස්ථානය ගැන උන්වහන්සේට කියනවා නම්, මම මේ වගේ කෙනෙක් කියලා කියනවා නම්, ඒ පසුතැවීම තුළ ඔබට නැවත ස්වාමීන් වහන්සේ බොහෝ කාරණා ඉරිදරව් කරලා දෙනවා. ආමෙන්. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා ශුද්ධාත්ම වහන්සේ තුළ දැල්වෙන්න. ශුද්ධාත්ම වහන්සේ තුළ දැල්වෙන්න. ශුද්ධාත්ම වහන්සේ දැල්වෙලා දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් ගැලීම දීලා යම් කාරණාවක් බලාපොරොත්තු වුණා. ඔබගෙන් මගෙන් විශිෂ්ට සේවයක් බලාපොරොත්තු වුණා. ඔබ අවුරුදු 2ද 3ද 4ද 5ද 10ද 15ද 20ද 25ද කියන එක මේ උන්වහන්සේට වැදගත්. ඔබ උන්වහන්සේ ඉදිරියේ සේවය කරන්න ඕන. ඔබ උන්වහන්සේගේ සේවය කරන්න ඕන. දෙවියන් වහන්සේගේ වචනට එකඟව මේ විශුද්ධ බයිබලයේ තුල තියෙන කාරණාවත් එක්ක මම මේ කතා කරන්නේ. හැම කෙනෙකුටම සුදු ස්වභාවයේ සේවයක් තියෙනවා. හැම කෙනෙකුටම සභාව තුල සේවයක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ ශුද්ධාත්ම වහන්සේගේ දීමනා 29 කරිස්මාට. මේවා අවබෝධ කරගන්න බැරි නම්, මේවා ඉගෙන ගන්න බැරි නම්, මේවා දන්නේ නැත්නම් මේ කාරණා අවබෝධ කරගන්න බෑ. ඒ නිසා ඒ කාරණාවල පසු කරගිය කෙනෙක් නිසා මම ඒවා තුලින් ගමන් කරන නිසා මම දන්නවා හැම කෙනෙකුටම සභාවක තියෙනවා සේවයක් උන්වහන්සේ දීමනා දීලා තියෙනවා. ඒවා පාවිච්චි කරන්න සභාවක් ඕන. ඒවා පාවිච්චි කරන සභාවක් ඕන. ඔබ ඉරිදා Facebook එකේ live ගිහිල්ලා දේවමයක් බැලුවයි කියලා, YouTube එකේ දේවමයක් බැලුවයි කියලා ක්‍රිස්තුස් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනි සේවයක් නෙමෙයි. මගේ සේනාවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි, උන්වහන්සේ කැමති ඔබව උසස් කරන්නට. උන්වහන්සේ කැමති ඔබව සේවයට ගන්න. උන්වහන්සේ කැමති අන්තිම දක්වාම සභාව නැමැති උන්වහන්සේගේ ශුද්ධ මනාලියත් එක්ක ඔබ බැඳලා ගමන් කරන්නට. මේක තනියම යන ගමනක් නෙමෙයි. මේක තනියම යන ගමනක් නෙමෙයි. තනියම ඔබ යනවා නම් ඔබ යන්නේ වැරදි මාර්ගයකට. ඔබට ශුද්ධාත්මනාසය දීලා තින්නේ සභාව දීලා තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරය. අද දවසේ ඒ ඔබ සහභාගීකම් පවත්වමින් ගොඩනැගෙන්නයි. ආමෙන්. ඒ නිසා ඔබගේ ජීවිතේ ඔබ සිහි කරන්න ඔබ කොතනද හිටියේ කියලා, ඔබ ජීවිතේ කොතනද වැටීම ආරම්භ වුනේ කියලා, ඔබගේ වැටීම ඇති වුණු මොහොතේ පටන් ඔබගේ අතුලාන්තය මොනතරම් දැඩි වුණාද කියලා ඔබ සිහි කරන්නට. ඔබගේ අතුලාන්තයෙන් මිනිස්යන් එපා කරලා, සභාවන් එපා කරලා, දසදාසින් එපා කරලා ඔබ උන්වහන්සේට විරුද්ධව පව කරනකොට ඔබ තුලින් ශුද්ධාත්මන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් නිශ්චල වෙන්න පටන් ගත්තා. ඔබ තුලින් ශුද්ධාත්මන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් නිශ්චල වෙන්න පටන් ගත්තා. ශුද්ධාත්මන් වහන්සේ නිශ්චල වුණාම, සත්‍යතාවයට මඟ පෙන්වනා වූ තනන් වහන්සේ නිශ්ශබ්ද වුණාම කවුද ඔබට මාර්ගය පෙන්වන්නේ? මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ කවුද ඔබට මාර්ගය පෙන්වන්නේ? ශුද්ධාත්මන් වහන්සේ නිශ්චල වුණාම, උන්වහන්සේගේ නිශ්චල භාවයට ආපම, උන්වහන්සේ ඔය ක්‍රියාකාරකම් ගැන දුක් වුණාම, උන්වහන්සේ නිහඬ වුණාම ඔබට කවුද මඟ පෙන්වන්නේ? කවුද කතා කරන්නේ? ඔබට ශුද්ධාත්මන් වහන්සේ කතා කරයිද? ඔබ සභාවට නොයා සහභාගීකම් නොපවත්තා එක්සිට් වෙන්නේ නැතුව උන්වහන්සේ දුන්නු නියෝග වලට විරුද්ධව ඔබ පිටතට ගිහිල්ලා ඔබට සුදුසු මාර්ග තෝරගෙන, ඔබට සුදුසු දාසයන්ව තෝරගෙන ඔබ සභාවට සහභාගීකම් නොපවත්තා ඔබ දුර සිට සභාවක් සමග සම්බන්ධතාවයක් පැවැත්වීම තුලින් ඔබට ශුද්ධාත්මන් වහන්සේ කතා කරනවද? ඔබට කතා කරනවද? ඔබගේ හදවතින් ඔබ උන්වහන්සේගේ අහන්න අපි නැගී සිටිමු. ඔබගේ හදවතින් ඔබ විමසන්න. ඔබගේ අතුලාන්තයෙන් විමසන්න. අද ඔබගේ ආත්මික ජීවිතේ කොතනද? ඔබගේ සමාදානයේ කොතනද? ඔබට බොහෝ දේවල් ලැබෙනවා ඇති. නමුත් යක්ෂයාට පුළුවන් බොහෝ දේවල් ඔබට දෙන්න. ඇයි? ඌ වෙන්නේ විනාශ කරන්න. ඌ වෙන්නේ සමාදානෙ දෙන්න නෙමෙයි. මගේ සේවන්ත අම්මේ තාත්තේ
දුවා දරුවනි ඔබ වැටුණු තැනින් නැගිටින්න. උන්වහන්සේ කියනවා ඔබ ශීතල වෙනවා නම් ශීතල වෙන්න. ඔබ උණුසුම ඉන්නවා නම් උණුසුම වෙන්න. හැබැයි ඔබ ඇල්මැරලා ඉන්න එපා. මං ඔබව වමාරන්ට යනවා. ආමේන්. ඇල්මැරුණු කිතුවරින්ගේ වැඩක් නැහැ. ඇල්මැරුණු කිතුවරින්ගේ වැඩක් නැහැ. ඔබ උණුසුම වෙලා ඉන්න ඕන. මේ එහෙම නැත්නම් ඔබ නිවිලා ඉන්න ඕන. ඒ දෙකටම තියෙන ස්වභාව. ඇල්මැරුණු ස්වභාවයේ ඉන්න මිනිහෙක් ඉන්නේ සභාවෙන් පිටත. වහන්සේ කියනවා ඔබ වමාරනවා කියලා. ඔබ ජීවිතේ ස්වාමීන් වහන්සේට දෙන්න. උන්වහන්සේ ඔබව මාව කැඳවා ගත්තේ මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ. දුවා දරුවනි උන්වහන්සේ ඔබව මාව කැඳවා ගත්තේ උතුම් ගැලීම දීලා ඔබෙන් සේවයක් බලාපොරොත්තු වෙන්නේ. ඔබෙන් උන්වහන්සේට සේවයක් අවශ්‍යයි. මිනිස්සුන්ට ඒක පේන්න නැති වෙන්න පුළුවනි. මිනිස්සුන්ට ඒක දැවෙන්නේ නැති වෙන්න පුළුවනි. නමුත් ඔබ උන්වහන්සේ කැඳවා ගත්තේ ඔබට උන්වහන්සේ තුලින් කරන්න තියෙන විශිෂ්ට කාරණාවන් කරගන්නටයි. උන්වහන්සේගේ සේවයට අවශ්‍ය කරනා වූ කාරණා මුල් කරගෙන ඔබව පිටතරගෙන යන්නටයි. ඔබ අන් අයගේ ගැලීම උදෙසා පාවිච්චි කරන්නටයි. ඔබ සභාවේ යම් යම් සේවාවන් කරන්නටයි. ඒ නිසා ඔබ ඉන්න තැනින් ඔබ නැගිටින්න. ඔබ කියන්නේ ස්වාමිනී මෙතෙක් කල මගේ ජීවිතේ මම වැරදි මාර්ගයකට ගියාද? වැරදි මිනිස්යන්ගේ වචන වලට අහු වෙලා හිටියාද? වැරදි මඟ පෙන්වන්නන්ගේ වැරදි මාර්ගවල ගියාද? සබාවක් නැමැතිව මම මගේ ජීවිතේ මම තනියම ගමන් කළාද? ස්වාමීනි මට සමා වෙන්න. මට උපකාර කරන්නට. ඔබ දෙවියන් වහන්සේ දුන්නු මේ කැඳවීමට ඔබට දුන්නා. කැඳවීම තුළ උන්වහන්සේ යම් අරමුණක් ඇතිව ඔබ මායික් කරලා තියෙනවා. ඒ අරමුණ පෙරදැරි කරගෙන ඔබ ශක්තිමත් වෙන්න, ගොඩ නැගෙන්න. උන්වහන්සේට ඔබ වෙනුවෙන් යම් අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඉෂ්ට කරගන්න පිණිස ඔබ උන්වහන්සේට බාර වෙන්න. කියන්න ස්වාමීනි මම ජීවිතේ නැගිටිනවා. මගේ ජීවිතේ වැරදි මාර්ගවලින් මම පිටතට එනවා. ස්වාමීන් වහන්සේගේ සභාව නැමැති ශරීරයට මම රැස් වෙලා නැවත මම ගොඩ නැගෙනවා කියලා උන්වහන්සේ සමග මේ මොහොතේ givisumuකට එන්න. උන්වහන්සේට කියන්න ස්වාමීනි මට සමා වෙන්න කියලා. හාලෙලූයා. ජීවමාන පියාණනි සදාකාලික ස්වාමීනි අපා තාත්තේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට මගේ දෙවියන් වහන්සේ ආ දවසේ මේ වචනය ඇසුවා වූ සෑම දුවා දරුවෙක් බාර කරනවා ස්වාමීනි. කිසිවෙක් විනාශ වීම ඔබ වහන්සේගේ කැමැත්ත නොවන බැවින් ඔබ වහන්සේ නාමය කෙරෙහි අදාගත් හැම කෙනෙක්ම සදාකාල ජීවන ලැබීම ඔබ වහන්සේ කැමැත්ත බැවින් මේ කිසි ආත්මයක් ඔබ වහන්සේගෙන් නැති වෙන්න නෑර. සභා මාධ්‍යයේ ක්‍රැස්චන් පිණිස ආශිර්වාද කළමෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි අද දවසේ දාසෙන් කොටස් පාඩු අපි උන්වහන්සේගේ අභිමුඛය වපුරමු. ඒ වගේම අද දවසේ අපිට දෙන සුද්ධ මේසේ සහභාගීකම එකට අපි සූදානම් වෙමු. සුද්ධ මේසේ සහභාගීකම සූදානම් වෙමින් අපි ඉදිරි වැඩ කටයුතු කරමින් ඉදිරියට ගමන් කරමු.